සමාජ සංගායනා समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත පින්නතුනි ලෝක ජීවත් වෙනකොට අපි හැම වෙලාවකදීම එක චින්තන ප්‍රවාහයකට හසු වෙලා මේ අත ගහගෙන යන්නේ භාග්‍යතුන් වහන්සේ ඒ පිළිබඳව දේශනා කළා ඕඝය කියලා. යම්කිසි විදිහකින් සැඩපහරකට හසු වුණොත් යම්කිසි තනකොළ දඬු ආදී දේවල් ඒ සැඩපහරත් සමග පහළට ගලාගෙන ගහගෙන යනවා වගේ මේ ජීවිතයේ චින්තනය නැමැති මේ සැඩපහරවල් වලට හසු වුනහම ඒ දිශානතීන්ට ගහගෙන යනවා. අපේ ජීවිතයේ ස්වභාවය තමයි සිත යම්කිසි ආකාරයකටද ක්‍රියාත්මක වන්නේ ඒ ක්‍රියාත්මක වන ආකාරයට සමස්ත ජීවිතය ගලාගෙන යන ස්වභාවය. බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා දෙවියෙක් එක දවසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එක ප්‍රශ්නයක්. කතන්න ත්වම් මාරිස ඕඝමතරීති. නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ කොහොමද මේ ඕඝය තරණය කළේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මේ දෙවියා ටිකක් මානත්තද්ද දෙවියෙක්. ඒ කියන්නේ තමන් බොහොම ප්‍රඥාව තියනවා, තමන්ට බොහොම නුවණ තියනවා කියලා ටිකක් මාන්නෙන් හිටපු කෙනෙක්. අන්න ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මේ දෙවියට ටිකක් තේරෙන්නේ නැති වෙන්න පිළිතුරක් දුන්නා. අපතිට්ඨං ක්වාහං ආවසෝ අනායෝහං ඕඝමතරීති කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එවත්නි මම අපතිට්ඨං පිහිටාද නොසිටිමින් අනායෝහං උත්සාහද නොකරමින් මේ ඕඝය තරණය කළා කියලා. පිහිටාද නොසිටිමින් උත්සාහද නොකරමින් මේ ඕඝය තරණය කළා. දැන් ඕඝය කියලා කියන්නේ සැඩ පහරක් යම්කිසි විදිහකින් ගලාගෙන යන ජල ප්‍රවාහයක්. මේ ජල ප්‍රවාහයකට හසු වුණ පුද්ගලයෙකුට කටයුතු දෙකක් කරන්න පුළුවන්කම තියෙනවා. එකක් උත්සාහවත් වෙන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක උත්සාහවත් නොවී ඉන්න පුළුවන්කම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මම ඕඝය තරණය කළේ මේකේ පිහිටාද නොසිටිමින් ඒ වගේම උත්සාහවත්ද නොවී කියලා. එතකොට දෙවියට මේ කියපු කතාව තේරුම් ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. දෙවියා ටිකක් විමතියටපත් වෙනවා. මොකද්ද මේ කියපු කතාව? මොකද්ද මේ කියපු කාරණාව කියලා. එයා ටිකක් වික්ෂේපයටපත් වෙනවා. මේක තේරුම් කරගන්න විදිහක් නැතුව. ඊට පස්සේ නැවත බුදුරජාණන් වහන්සේගෙන් අහනවා තමන්ගේ මානෙ පසකින් තබලා යථාකතම් පන භන්තේ ස්වාමීනි කොහොමද මේ ඕඝය අපතිට්ඨං පිහිටාද නොසිටිමින් අනායෝහං ඕඝමතරීති වෑයම්ද නොකරමින් මේ ඕඝය තරණය කළේ කොහොමද කියලා මේ දෙවියා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. අහුවාම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වැත්නි මම යම් කලෙක පිහිටා සිටියොත් එහෙම මොකක්වත් උත්සාහවත් නොවි එක තැනක හිටියොත් තදාසු සංසීදාමි. ඒ වෙලාවට මම ගිලනවා. යම් කිසි කාලයක මම වෑයම් කරොත් එහෙම මම ඉල්පෙනවා උඩට ගහනවා ඉල්පී යනවා. අන්න ඒ නිසා මම ඉන්නෙත් නැතුව ඉල්පෙන්නෙත් නැතුව
මම මේ ඕඝය තරණය කළා කියලා බුදුරජාණන් වහන්සේ මේ දෙවියට කියනවා. ඊටමත් කාලෙකින් ඕඝය තරණය කරපු ශ්‍රමණයෙක් දැක්ක කියලා මේ දෙවියා සතුටටපත් වෙලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා යනවා. මේ වටිනා සූත්‍රය දකින්න පුළුවන්කම තිබෙන්නේ සංයුක්ත නිකායේ දේවතා සංයුත්තේ. එතකොට මේ සූත්‍රය, ඕඝතරණ සූත්‍රය හරිම අපූර්ව දේශනාවක්. හරිම අපූර්ව ධර්මකාරණා රාශියක් විවරණය වන අපූර්ව සූත්‍ර දේශනාවක්. ඒකට හේතුව තමයි මේ සමස්ත ලෝකයා සාමාන්‍යයෙන් පවත්වන මනෝභාවය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කරන ලද විවරණයක් ලෙසත් ඒ වගේම ඒ සමස්ත මනෝභාවයෙන් මිදීම පිණිස පවත්නා ප්‍රතිපදාව පිළිබඳව තවත් එක ගෝල්හ ක්‍රමයකට කරන ලද විවරණයක් විදිහටත් අපිට මේ දේශනාව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. අපේ ජීවිතයේ සාමාන්‍යයෙන් ගලාගෙන යන ස්වභාවය තමයි පින්නතුනේ මේ චතුර්විධ ඕඝය කියලා කියන්නේ. සෑම පුද්ගලයෙකුම ප්‍රතඥ පුද්ගලයෙකුම මේ චතුර්විධ ඕඝයට හසු වුණ ඕඝය තුල පිහිටා සිටින පුද්ගලයෙක්. එතකොට මොනවද මේ ඕඝ කියලා කියන්නේ? ඕඝය කියලා කියන්නේ සැඩපහර කියලා අපි හඳුනාගත්තා. එතකොට සැඩපහරක් කියනකොට ඒක බොහොම වේගෙන් පහළට ගලාගෙන යන දෙයක් නේ. සැඩපහරක් කියලා කියන්නේ ඉහළක සිට පහළට බොහොම වේගයෙන් ඡණ්ඩ ලෙස ගලාගෙන යන ජල ප්‍රවාහයක්. සැඩපහර කියන එක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ නිකන් සාමාන්‍ය පොඩි වතුර පාරක් කියන එක හඳුන්වන්න නෙමෙයි. එතකොට මහා විශාල ජල ප්‍රවාහයක් තමයි අපි සැඩපහර කියන එකෙන් හඳුන්වන්නේ. එතකොට මේ ඕඝ කියන වචනය ඒ වගේම අර්ථයක තමයි යෙදෙන්නේ. එතකොට මොකද්ද මේ ශාසනයේ ඕඝ කියලා හඳුන්වන්නේ? මේ ශාසනයේ ඕඝ කියලා හඳුන්වන්නේ චතුර්විධ ඕඝයක් තියෙනවා. කාමෝඝ, භවෝඝ, ditthියෝඝ සහ අවිජ්ජාෝඝ කියලා. කාමය කියන එක ඕඝ ධර්මයක්. යම් කිසි කෙනෙක් කාම සහගත සංකල්පනාවන් තුළ ඉන්නවා නම් ඒ පුද්ගලයා ඕඝයට හසු වූ පුද්ගලයෙක් ලෙසයි ධර්මයේ තුළ පැහැදිලි කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. පින්නතුනේ අපි මදකට අපේ ජීවිතය දිහා බැලුවොත්, අපි අවට ජීවත් වෙන මිනිස්සු ක්‍රියාත්මක වෙන විදිහ දිහා බැලුවොත් අපිට මේ කාම ඕඝයෙහි ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඇයි මේ කාමයට සැඩපහරක් කියන්නේ කියන එක පිළිබඳව අපිට ඒ තුලින් අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. පින්නතුනේ ඇයි කාමයට සැඩපහරක් කියලා කියන්නේ? සැඩපහරක් කියලා කියන්නේ සමස්ත ජීවිතේම හැමදේම ඒ පැත්තට ගහගෙන යනවා. දැන් සැඩපහරට හසු වෙච්ච කොළ කෑලි, තනකොළ ගස් මේ හැම දෙයක්ම ඒක ගහගෙන යන පැත්තටම හැරිලා ගහගෙන යනවානේ. අන්න ඒ වගේ තමයි මේ කාමය කියන එක සැඩපහරක්. ඒකට ප්‍රවේශ වුණාට පස්සේ ඒක තුළ හිටියාම ඒකත් එක්ක ගහගෙන යනවා. ඒ දිශානතියට ඒට නැමිලා තියෙන පැත්තටම ගහගෙන යනවා. ඒක තමයි කාම ඕඝ කියලා කිව්වේ. දැන් ජීවිතය දිහා බලනකොට ඔබට පෙනෙයි කාම ඕඝයෙහි ස්වභාවය මොකක්ද කියන එක. කාමය කියලා කියන්නේ මොකක්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් පිළිබඳව ඔබේ සිතේ නැවත නැවත උපදවා ගනු ලබන කැමැත්තට කියනවා කාමය කියලා. ඒ කියන්නේ දැන් රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියලා අපි මේ කාමයේ වර්ගීකරණය කරනවා. එතකොට රූපය කියලා කියන්නේ, ශබ්දය කියලා කියන්නේ, ගන්ධය කියලා කියන්නේ, රසය කියලා කියන්නේ, පොට්ටබ්බය කියලා කියන්නේ මේ කියන්නේ කාම ගුණ. කාම ගුණ කියලා කියන්නේ පින්නතුනේ අර හිතේ තියෙන කැමැත්ත පවත්වාගෙන යෑම පිණිස උපකාර කරන දේ විතරයි. කාමය කියලා කියන්නේ ඒ දේවල් මත සිතේ උපද්ද ගන්න කැමැත්ත. ඒක කෙනකෙනාගෙන් කෙනකෙනාට වෙනස් වෙන්න ඕනේ. කවදාවත් රූපය කාමය උනේ නැහැ. කියන්නේ ඔබට කැමැත්ත ගෙනාවේ රූපය නෙමෙයි. රූපය පිළිබඳව ඔබ දකින විදිහ, හිතන විදිහ තමයි ඔබට කැමැත්ත උපදවලා තියෙන්නේ. රූපය තුල ඉඳලා කැමැත්ත එනවා නම් ඒ රූපය දකින හැමෝටම කැමැත්ත උපදවන්න බෑ. හැබැයි එකම රූපයට හැමෝටම කැමැත්ත උපදිනවා කියලා එකක් වෙන්නේ නැහැ. එකම ශබ්දයට හැමදෙනාටම කැමැත්ත එක සමානව උපදිනවා කියලා දෙයක් වෙන්නේ නැහැ. එතකොට මේවා ඔක්කොම එක සමානව සිදුවන දේවල් නෙමෙයි. කෙනකෙනාගෙන් කෙනකෙනාට වෙනස් වෙනවා. ඇයි කෙනකෙනාගෙන් කෙනකෙනාට වෙනස් වෙන්නේ? ඒ පුද්ගලයෝ
හිතන විදිහ වෙනස් වෙන නිසා. එතකොට තමන් කැමති වෙලා තියෙන්නේ තමන් හදාගත්ත විදිහකටනේ. රූප බලන්න කැමතියි කියලා ඔබ රූපේ පැත්තේ කැමැත්ත උපදවගත්තට ඔබ ඒ කැමති රූප විඳින්නේ ඔබේ මනස ඒ තුළ හැසිරෙන විදිහ තමයි ඔබ විඳිනු ලබන්නේ. ඒ නිසා කාමය කියලා කියන්නේ හිතේ ඇති කරගන්න සංකල්පනාව. කාමය කියලා කියන්නේ හිතේ උපද්ද ගන්න, හිත පැත්තේ ඇති කරගන්න සංකල්පය. එහෙම නැතුව බාහිර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් නෙමෙයි කාමය කියලා කියන්නේ. මේ කාමයේ පැවැත්මට උපකාර කරලා තියෙන නිසා ඒ දේවල් වලට කියනවා පංචකාම ගුණ කියලා. හැබැයි පංචකාම ගුණ කියන්නේ මේ කාමය නෙමෙයි. එතකොට මේ සිතේ උපද්ද ගන්න කාමය සංකල්පමය වශයෙන් හදාගත්ත කාමය ඕඝයක් බවට පත් වෙනවා. ඒක සැඩපහරක් බවට පත් වෙනවා. එතකොට සැඩපහරක් බවට පත් වෙනවා කියලා කියන්නේ ඔබේ හැම මොහොතකම බලාපොරොත්තුව බවට පත් වෙන්නේ කාම නිස්ෘත දෙයක්. එතකොට මේ කාම නිස්ෘත භාවය කියලා කියනකොට මේ කාමය කියන වචනයෙන් හඳුන්වන්නේ මේ ලිංගිකත්වයේ පිළිබඳව තියෙන කැමැත්ත පමණක්ම නෙමෙයි. ඔබ ලස්සන රූප දකින්න කැමති, මිහිරි ශබ්ද අහන්න කැමති, ගඳ සුවඳ විඳින්න කැමති, රස විඳින්න කැමති, ස්පර්ශ විඳින්න කැමති. එතකොට මේ හැම දෙයක්ම අයිති වෙන්නේ සිතෙන් විඳින්නු ලබන දේ පිළිබඳව හිතේ ඇති කරගන්න කැමැත්තට කියන්නේ කාමය කියලා. එතකොට මේක ඕඝයක් කියන තැනදී හැම වෙලාවකදීම ඒ පුද්ගලයා කැමති තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් පිනවන්නට. ඉන්ද්‍රිය ධර්මයන් පිනවන්නට කැමති. ඒ කියන්නේ අස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් මේ රූපය තුලම සැපය තියනවා කියලා හිතාගෙන ඉන්න සත්වයෝ ඇහැට ප්‍රියමනාප රූපේනවටම කැමති. කනට මිහිරි ශබ්ද ඇහෙනවටම කැමති. නාසයට තමන් කැමති සුවඳ දැනෙනවට කැමති. ඒ වගේම දිවට තමන් කැමති රස දැනෙනවට කැමති. කයට තමන් කැමති ස්පර්ශ ලැබෙනවා නම් කැමති. එතකොට ඒකේ කැමැත්ත කියන තැනින් පමණක් සීමා නොවි අජ්ජෝසානය සහ පරේෂණය කියන මේ කරුණු දෙක තුල පිහිටා සිටිනවා. ඒ කියන්නේ බැසගෙන පැවැත්ම සහ ඒ දේ සොයා යාම කියන එක. කාමජ්ජෝසාන, කාම පරේෂණ කියලා කියනවා. කියන්නේ කාමයේහි බැසගෙන පවතිනවා, කාමයේ පරේෂණය කරනවා. එතකොට කොච්චර දුරට කාමයේ පරේෂණය කරනවද? පින්නතුනි බලන්න. රෑ නිදාගත්ත තැනක ඉඳලා එතන කල්පනා කරන තැන ඉඳලා උදේ අවදි වෙලා නැවත රාත්‍රී වෙනකම්ම මිනිස්සු කල්පනා කරන්නේ කොහොමද මේ ඉන්ද්‍රිය ධර්ම ටික පිනවන්නේ කියලා. මේ දේවල් තුළින් Taman සතුටටපත් වෙන්නේ කොහොමද කියලා. එතකොට මේ දේවල් තුළින් ඇතිවන මානසික තෘප්තිය බලාපොරොත්තුෙන් හොඳ රූප ලබන්න පුළුවන් විදිහට ඔබ මහන්සි වෙනවා. හොඳ ශබ්ද තබා ගන්න පුළුවන් මට්ටමක් ගොඩනගා ගැනීම සඳහා ඔබ මහන්සි වෙනවා. ගන්ධ සුවඳ රස ස්පර්ශ කොටිම කියනවා නම් මේ ආයතන ටික පිනවීම සඳහා ඔබ මහන්සි වෙනවා. මේ විදිහට එක දවසක්ද දෙකක්ද තුනක්ද හතරක්ද නැහැ. ඉපදුණු දවසේ ඉඳලා මැරෙනකම්ම මේ එකම දේ සිද්ධ කරනවා. එකම දවසක්වත් අද සියල්ල සම්පූර්ණයි. නැවත මා විසින් සෙවිය යුත්තක් නැහැ. මම සියල්ල ලබා ගත්තා. මම ඉන්ද්‍රියන් සියල්ලම පිනවා අවසానයි කියලා නින්දට යනවද කවුරු? නැහැ. වම්මික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර පෙන්වන්නේ දවල්ට ගිනි ගන්නව රැට දුම් දානවා. තුඹසක් තියෙනවා මේක රැට දුම් දදා තියෙනවා දවල්ට ගිනි ගන්නවා. අන්න ඒ වගේ රැට කල්පනා කරනවා කරන දේ පිළිබඳව ආපහු දවල්ට ඒ දේ සිද්ධ කරනවා. ඊට පස්සේ ආපහු තමන් කළ නොකළ දේ පිළිබඳව රැට කල්පනා කරනවා දවල්ට ඒ දේවල් ආපහු ගිහිල්ලා කරනවා. මේක තමයි ජීවිතය. මේක තමයි ස්වභාවය. ඒතර දැන් මේකේ කෙලවරක් ඇත්තේ නැහැනේ. මේකේ එක කෙලවරක් නැහැ. සම්පූර්ණම පටන් ගත්ත දවසේ ඉඳලා ඉවර වෙනකම්ම එකම විදිහට එකම ආකාරයකට මේ ක්‍රමය ඔස්සේ තමයි මිනිස්සු හිතන්නේ. මේ ක්‍රමය ඔස්සේ තමයි මිනිස්සු ගමන් කරන්නේ. මෙන්න මේ ක්‍රමය ඔස්සේ හිතන මේ ක්‍රමය ඔස්සේ ගමන් කරන මේ ක්‍රමයට තමන්ගේ ජීවිතේ වැය කරනකොට අන්න ඒකට කියනවා කාම ඕඝයට හසු වෙලා ජීවත් වෙනවා කියලා. ඒකට කියනවා කාම ඕඝයට හසුව ජීවත් වෙනවා. එයා ඕඝය ඇතුලේ ඉන්නේ මොන ඕඝය ඇතුලේද ඉන්නේ? කාමය නැමැති
ඕඝය ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. එතකොට කාම ඕඝය ඇතුලේ ජීවත් වෙන කෙනෙකුට ඒකෙන් ගැලවෙනවා කියන එක හිතන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කාම ඕඝය ඇතුලේ ජීවත් වෙන කෙනෙක් ඒක ඇතුලේ එයා උත්සාහවත් නොවී හිටියොත් ඒක ඇතුලේම ගිලිලා යනවා. එයා තණ්හාව ඇතුලේම ඉන්නවා. තණ්හාව ඇතුලේම උත්සාහවත් වෙනවා. ඒ වගේම මේ ඕඝය ඇතුලේ ඉන්න කෙනෙක් ඒක ඇතුලෙන් මිදීමක් හොයන්න ගියොත් ඒක එයා දෘෂ්ටිගතව හොයන දෙයක් බවට පත් වෙනවා. එතකොට එයා අන්තගාමීව ඒ දේ ගවේෂණය කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට දැන් පින්නතුනි හැම මොහොතකදීම මේ ඕඝය කියන දේ ජීවිතේ හාත්පස ආවරණය කරනු ලබනවා. පෘථජ්ජන මනසක් හාත්පසින් ආවරණය කරනු ලබනවා. එයා හිතන්නේ, එයා බලාපොරොත්තු වෙන්නේ කාමසහගත ලෝකයක්. හැම වෙලාවකදීම එයාට තෘප්තිය ගෙනල්ලා දෙන්නේ කාමසහගත දේ. දැන් නෙක්ඛම්මය තෘප්තිය ගෙනවිත් දෙනවා. නැතිනම් නෙක්ඛම්මය තුළ Tamanට අවේදිත සුඛයක් ලබන්න පුළුවන් කියලා කිව්වට හිත පිළිගන්න සූදානම් නැහැ. රූපයම සැපයි කියලා හිතාගෙන ඉන්න ලෝකේ, ශබ්දය සැපයි කියලා හිතාගෙන ඉන්න ලෝකේ, ගන්ධය රස ස්පර්ශ සැපයි කියලා හිතාගෙන ඉන්න ලෝකේ නෑ, මේ දේවල් තුලින් සැප නෙමෙයි එන්නේ, මේ දේවල් දුකකින් කෙලවර වෙනවා. හැබැයි මේ දේ නූපදින තත්වයක් තියෙනවා නම් ඒක තමයි වඩාත් ප්‍රණීතතර කිව්වහම මිනිස්සු කැමති නෑ මේ පැත්තට යන්න. මොකද ඕඝය ඇතුලේ ගිලිලා. ඕඝය ඇතුලේ ගිලිලා ඉන්න නිසා. එතකොට මෙන්න මේ කාමය කියන දේ නිසා ඕඝයක් කියලා කියනවා, සැඩපහරක් කියලා කියනවා. මේකට පුළුවන් මිනිස්සු ගිල ගන්න, මේකට පුළුවන් මිනිස්සු අරගෙන යන්න. සැඩපහරෙන් දෙකක්නේ කරන්න පුළුවන්. ගිල ගන්න පුළුවන්, සැඩපහරත් එක්ක ඒ වගේම ගහගෙන ඉස්සරහට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මිනිස්සුන්ගේ සිත් සතන් වලට මේ කාමයේ නැමැති ඕඝය කරන්නේත් මේ කරුණු දෙක. එකක් ඒ ඕඝය ඇතුළට මිනිස්සු අරගෙන මිනිස්සු ගිල ගන්නවා. අනික් එක තමයි ඒ ඕඝය තුළ මිනිස්සුන්ව ගහගෙන අරගෙන යනවා ඉදිරියට. ඒ නිසා ලෞකික පැවැත්ම අරගෙන බැලුවහම මිනිස්සු ජීවත් වෙන ඒක මොකේ ප්‍රතිඵලයක්ද? කාම ඕඝයෙහි දකින්නට තියෙන ප්‍රතිඵලයක්. කාම ඕඝය යම් බඳු මට්ටමකද තියෙන්නේ, ඒ බඳු මට්ටමකට තමයි එයාගේ හැසිරීම දකින්න පුළුවන්කම තියෙන්නේ. සැඩපහරේ වේගයට අනුරූපීව ඒක තුල තියෙන දේවල් වල වේගය තීරණය වෙනවා වගේ ඒ පුද්ගල సంతාන තුල පවත්නා කාමෝගයෙහි ස්වභාවය අනුව ඒ පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වය අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. සමහර පුද්ගලයෝ ලෝකේ ඉන්නවා, ඒ අය කාමයේ අසුරු කරනවා. හැබැයි නෙක්ඛම්මාදිමුත්ත සත්වයෝ. ඒ කියන්නේ නෙක්ඛම්මයට බරයි. කාමයේ අසුරු කරනවා, නෙක්ඛම්මයට බරයි ඒත්. නෙක්ඛම්මයේ තුල තමයි වැඩිපුර සිත అలවන්නේ. එතන තමයි ඒ අය හිතන්නේ නිවීමක් තියනවා කියලා. හැබැයි අද කාමයේ අසුරු කරගෙන ඉන්නවා. එහෙම සත්වයෝ ඉන්නවා ලෝකේ. ඒ කියන්නේ අර ඕඝය, එබඳු අයගේ හිතේ ඕඝය කියන දේ සැඩපහර වේගවත් නැහැ. ඒකට එහෙම අයට මිදීම කියන දේ ඊටාම පහසුයි. ඒක අපහසුයක් දැනෙන්නේ නැහැ ලොකුට. සමහර කෙනෙක් ඉන්නවා, ඒ අය කාමය ඇසුරු කරනවා, ඒ වගේම නෙක්ඛම්මය කියන දේ අදිමුත්තව නැහැ, කාමාදිමුත්තව ඉන්නේ. කාමයේ තුලම තමයි සැනසීම තියෙන්නේ. ඒක තුලම තමයි නිවීම තියෙන්නේ. ඒකෙන් එහාට ගියපු සැනසීමක්වත්, ඒකෙන් එහාට ගියපු නිවීමක්වත් නැහැ කියලා හිතාගත්ත පිරිසක් ඉන්නවා. එතකොට මේ කාලා බීලා ඉන්න ටිකේ සතුටු වෙලා ඉන්න ඕනේ මිසක මෙතනින් එහාට දෙයක් ලෝකේ වෙන්නේ නැත්තේ නැහැ කියලා හිතාගෙන ඉන්න පිරිසක් ලෝකේ ඉන්නවා. එතකොට අන්න ඒ වගේ පිරිස් හැම වෙලාවකදීම කාමයේ ඇසුරු කරමින් කාමාධිමුත්තව ඉන්න සත්වයෝ. එතකොට මේක කාමයේ ඇසුරු කරමින් කාමාධිමුත්තව ඉන්න සත්වයන්ගේ ස්වභාවය තමයි ඒ පුද්ගලයා මේ කාමයට හසු වෙලා කාමයට අනුරූපීව කාමයේ අනුව ගහගෙන යන ඇත්තෝ. කාමෝගයට හසු වුණා කියලා කියන්න පුළුවන් අය. ඒ අය හැම වෙලාවකදීම හිතන්නේ නෙක්ඛම්මයේ අනුව හිතන දෙයක් නෙමෙයි. කාමසහගත සංකල්පනාවක්ම තමයි පවත්වන්නේ. එතකොට කාමසහගත සංකල්පනාවක් පවත්වනකොට ඒ නිසා දුක එනවා. ඒ දුක නැති කරගන්න ආයෙත් උත්සාහවත් වෙන්නේ නැවත කාමසහගත සංඥාවක් තුළින්ම සැපේ ලබා ගන්න. උපතේ සිට මරණය දක්වාම මේ ක්‍රියාකාරකමෙහි නිරත වෙමින් අතෘප්තිකර මනසින්ම මැරලා යනවා.
ඒ තමයි කාම ඕගයෙහි කාමාදිමුත්තව වාසය කරන කෙනෙකුගේ අවසානය. එයාගේ උරුමය ඒක. අතෘප්තිකර මනසින් මරණයට පත්වන්නට සිද්ධ වීම. මට මේ ටික නැති වුණා, මට මේ දේ සම්පූර්ණ කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ කියන ඒ මනෝභාවයෙන්ම ඒ මානසික මට්ටමෙන්ම ඒ අයට අතෘප්තිකර භවෙන් මරණයට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ අර කාමාදිමුත්තව හිටියොත්, කාමයේ ඇසුරු කරමින් කාමාදිමුත්තව හිටියොත්, කාමයේ ඇසුරු කරමින් නෙක්ඛම්මාදිමුත්තව හිටියොත් ප්‍රශ්නයක් නෑ. එයාට පුළුවන් නික්මීම අනුව කල්පනා කරලා බලන්න. එයා දන්නවා මේකේ නිවීම කියන දේ තියෙන්නේ කාමයේ පැත්තේ නෙමෙයි. ඒක දුක උපද්දනවා. හැබැයි එයා දක්ෂ නෑ තාම කාමයේ අතහරින්න තරම්. හැබැයි එයා දන්නවා, එයා තේරුම් අරගෙන තියෙනවා මේක කාමයේ අතහැරලා ගිහිල්ලා තමයි මට කවදා හරි නිවෙන්න පුළුවන්කම තියෙන්නේ කියලා. එහෙනම් ඉඩ ලැබෙන අවස්ථාවල එයා නෙක්ඛම්මාදිමුත්තව උත්සාහවත් වෙනවා මේ කාමයේ දුරු කිරීම සඳහා. අන්නේ පුද්ගලයා කවදා හරි මේ කාම ඕගය තරණය කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේ පුද්ගලයා කවදා හරි කාමෝගය තරණය කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ සම්පූර්ණම කාමෝගයට අයිති නොවන කෙනෙක් බවට පත් වෙනවා කියන එක. එතකොට ඒ බව කරන්න පුළුවන්කම තියෙන්නේ නෙක්ඛම්මය තුලින්, කාමෝගයට ප්‍රතිවිරුද්ධ දෙයක් තුලින්. ඊට පස්සේ ඊළඟ ඕගය තමයි භව ඕගය කියලා කියන්නේ. භවයත් එක ඕගයක්. භවය කියන එක සැඩපහරක්. දැන් කාමෝග කිව්වහම කාමෝගය මම හිතන්නේ බොහෝ දෙනෙකුට ඒක බොහොම පැහැදිලි මොකද්ද මේ කාමෝග කියලා කියන්නේ කියලා. එතකොට කාමෝගය කියලා කියනකොට හිතේ තියෙන කැමැත්ත, තණ්හාව, Tamanට ආසාවල් තියෙනවා. හොඳ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට. මෙහෙම කිව්වට මේක ඔබේ ජීවිතේට හම්බෙලා තියෙන්නේ. ඔබ දරුවන්ට ආදරෙයි, මිල මුදල් වලට කැමති, ලස්සන වාහන වලට කැමති, ගෙවල් දොරවල් වලට කැමති. මේ විදිහට තමයි ඔබේ ජීවිතේ පැත්තෙන් ඔබට මේ දේ හම්බෙලා තියෙන්නේ. එතකොට ඔබ වෙහෙස වෙන්නේ මේ දේවල් ලබා ගන්න. ඔබ ජීවිතේ වෙහෙස වෙන්නේ හොඳට ගෙවල් දොරවල් හදා ගන්න, හොඳ දරුවෝ සතුටින් තියලා දරුවෝ හොඳින් ඉන්නවා දකින්න. ඒ වගේම හොඳ යාන වාහන ගන්න. ඒ වගේම මිල මුදල් ඇතුව ජීවත් වෙන්න, ඒ දේ අනිත් අයට පෙන්වා සිත සතුටු කරගන්න. මෙන්න මේ වගේ බොහොම ප්‍රාථමික මට්ටමක් එක පැත්තකින් කිව්වොත්. මෙන්න මේ මට්ටමේ තමයි ඔබ හැම වෙලාවකදීම සතුටු වෙන්න බොහෝ දෙනෙක් කල්පනා කරන මට්ටම. ඒ කියන්නේ මේ පුහුදුන් මනසක් හැම වෙලාවකදීම යන්නේ මේ පැත්තට තමයි. ඒ ඉන්ද්‍රිය ධර්මයන් පිනවන්නට අපි ගිහිල්ලා හැම වෙලාවකදීම අර පළඟැටියා පහන් දැල්ලට පනිනවා වගේ දුක ගේන තැනකටම ගිහිල්ලා එතනින් සැප බලාපොරොත්තු වෙනවා. ආයෙත් දුක ලැබෙනවා. ආයෙත් අපි පණ තිබ්බොත්, ආයෙත් පුළුවන්කම තිබුණොත්, ආයෙත් ඒ වගේ පැත්තකින්ම අපි සැප බලාපොරොත්තු වෙනවා. මේක තමයි ජීවිතය. මේක තමයි කාමෝගයේ ස්වභාවය. ඒ වගේම ඕගයක් තමයි භව ඕගය කියලා කියන්නේ. භවයත් එක ඕගයක්. එතකොට භව ඕග කියලා කියන්නේ මොකද්ද? දැන් කාමෝග කියලා කිව්වේ කාම වස්තුන් ලෝකයේ තුල පවතිනවා කියලා හිතලා ලෝකයේ තුල පවත්නා කාම වස්තුන්ට අනුරූපීව ඇති කරගත්ත මනෝභාවය. ලෝකයේ තුල ආදරණීය අම්මා ඉන්නවා. ආදරණීය දරුවෝ ඉන්නවා. ඒ වගේම රන් රිදී මිල මුදල් ආදී වටිනා දේවල් තියෙනවා. තියෙන දේ උරුම කරගන්නට ඕනේ. ඒ ආදරණීයන්ට ආදරය කරන්නට ඕනේ. එතකොට මේ විදිහට අපි හිතාගෙන ලෝකයේත් එක්ක බැඳිලා තියෙනවා. තියෙන දේ ආරම්භය මේකට කියනවා කාම වශයෙන් බැඳීම. මේක තමයි කාමෝග කියලා කිව්වේ. එතකොට භවෝග කියලා කියන්නේ මොකක්ද? භවෝග කියන මේ වචනය තුළට ඇතුළත් කරන්නේ යම්කිසි කෙනෙකුට රූප භව සංඛ්‍යාතව සහ අරූප භව සංඛ්‍යාතව යම්කිසි දැක්මක් තියෙනවා නම් අන්න ඒ දැක්ම. එතකොට රූප භවය කියලා කියන්නේ කෙනෙක් හිතනවා මේ මට්ටමේ මිදෙන්නට ඕනේ, මේ මට්ටමින් නිදහස් වෙන්නට ඕනේ කියලා කෙනෙක් උත්සාහවත් වෙනවා. එයා උත්සාහවත් වෙනකොට එයා නැවත නැවත වෑයම් කිරීම තුළ එයාට පුළුවන්කම තියෙනවා සියලුම කාමසහගත සංඥාව දුරු කරන්න. එයා කාමයේ ආදීනව දැකලා කාම සංඥාව දුරු කරනවා, යටපත් කරනවා. එකල විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. එයා ඔන්න පළවෙනි ධ්‍යානයේ උපදවාගෙන වාසය කරනවා. විවේකයෙන් සහ ප්‍රීතියෙන් උපන්, ප්‍රීතිය සහ සැපය ඇති විවේකජං පීතිසුඛං.
ඒ වගේම විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන්ුණ අකුසලයන්ගෙන් වෙන්ුණ මේ පළවෙනි ධානය උපදෝගෙන වාසය කරනවා. ඒක දැන් එයාගේ කැමැත්ත තියෙන්නේ අර රූප ලස්සන රූප බල බල ඉන්න නෙමෙයි. ඒක කාම සංඥාව. කාම සංඥාව දුරු කරපු නිසා තමයි මෙයාට රූප සංඥාවක් උපදින්නේ. රූප සංඥාවක් කියලා කියන්නේ පින්නතුනි දැන් අපේ හිත හරියට හරි කලබලයිනේ. කාම සංඥා ඇසුරු කරන කෙනෙකුගේ හිත හරිම කලබලයි. කලබලයි කියන්නේ එක අරමුණක් ගන්නවා. ඒ අරමුණ හරියන්නේ නැති වෙනකොට තව අරමුණක් ගන්නවා. හිත වේගෙන් කොච්චර අරමුණු ඇසුරු කරමින් හැසිරෙනවද? ඔබ එක විනාඩි 5ක් S2 පියාගෙන හොඳින් හිතලා බැලුවොත් මීට විනාඩි 5කට කලින් ඔබ හිතපු දේවල් ගැන, ඔබ කල්පනා කරපු දේවල් ගැන, ඔබේ හිත ගියපු දේවල් ගැන ඔබට පෙනෙයි හිත මොනතරම් අරමුණු ප්‍රමාණයක් මේ විනාඩි 5ක් තුළ ඔබට දැනෙන මට්ටමින් ඔබ ඇසුරු කරලා තියෙනවද කියන්නේ. සිතුවිලි වැල් විදිහට අරමුණු කීයක ඔබේ හිත හැසිරලා තියෙනවද කියන එක පිළිබඳව ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට බලන්න මේ කාම සහගත මානසිකාරයක තියෙන ස්වභාවය තමයි වේගයෙන් අරමුණු අතර එහෙට මෙහෙට සැරිසරන ගතිය. දැන් මනුෂ්‍ය මට්ටමේකදී මනුෂ්‍ය තලයකට එනකොට මේක සුගතියක්. ඒ වගේම මනෝභාවය අතින් ටිකක් උසස්. ඒ නිසා යම් පාලනයක් තියෙනවා. මේ වේගෙන් දුවන හිත කලබල වෙන සිත පාලනයක් තියෙනවා. එතකොට මේ පාලනය නිසා අපිට මේක ස්වභාවයෙන්ම ඒ පාලනයට නතුව තියෙන නිසා අපිට ගොඩක් අරමුණු වලට හිත වේගෙන් යනවා අඩුයි. නමුත් ඒ යනවා අඩුකම තියෙන කොටත් මොනතරම් අරමුණු ප්‍රමාණයක් ගන්නවද? හැබැයි ඒ පාලනය නැති වුණ තැනකදී දැන් බලන්න ත්‍රිසංගත සතෙක් ඒ සතෙක් මොනතරම් දේවල් වලට කලබලද? ඔබ මොහොතකට ඒ සතෙක් දිහා බැලුවොත් එය බලන විදිහ, එය සද්ද අහන විදිහ, ඒ දේවල් වලට මොනතරම් ඒගොල්ලෝ කලබලෙන් ඉක්මනට අරමුණු අතර හිත මාරු කරනවද? ඒ අයට විනිශ්චයකට බැස ගන්න බැරුව ඒ අයගේ සිත කොච්චර අරමුණු අතර දුවනවද කියන එක ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ මනසේ ස්වභාවයත් මේක පාලනය නැති වුණොත් එහෙම මේ කායික වශයෙන් තියෙන කය ඇසුරු කරගෙන තියෙන නිසානේ හිතට මේ විදිහේ ඉන්ද්‍රිය හරහා ගන්න අරමුණු ගැන විතරක් අපි දැනගන්න මට්ටමේ පාලනයක් තියෙන්නේ. මේ මනස මෙතනින් ගිලිහුණාට පස්සේ ඒ කියන්නේ මේ කය ඇසුරු කරගෙන තියෙන මට්ටමින් අපි අයින් වුණොත් මේ හිතට කාලයක් නැහැ, හිතට සීමාවක් නැහැ. ඔබට අනන්ත අප්‍රමාණ සසරේ ඒ ධර්මයන් නැවත නැවත අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා නිරුද්ධ වෙන. එතකොට ඒ හිත බොහොම කලබලයි. ඒක තමයි කාමසහගත මනසක තියෙන ස්වභාවය. ඒ හිත හැම වෙලාවකදීම එක එක අරමුණු වල හැසිරෙනවා. එක එක අරමුණු ගන්නවා. එක එක අරමුණු වල තමන්ගේ හිත දුවනවා. එතකොට මේකට අපි කියන හිත සංවර නැහැ කියලා, හිත එකඟ නැහැ කියලා. භාවනාවක් කරන්න මොහොතකට ඔබ උත්සාහවත් වුණොත් ඔබ නිකමට උත්සාහවත් වෙලා බලන්න ආනාපාන සති වගේ භාවනාවක් කරන්න. එතකොට මේ ආනාපාන සති වගේ භාවනාවක් කරන්න ඔබ නිකමට උත්සාහවත් වෙන මොහොතකදී ඔබට තේරෙයි හිත එක අරමුණක තියාගන්න මොනතරම් අමාරුද කියලා. භාවනාවක් කරලා පුරුදු නැති කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි එක අරමුණක හිත තියාගන්න කොච්චර අමාරුද, කොච්චර අරමුණු වල හිත වේගෙන් යනවාද. එකක් හිතනවා ආයෙ හිත අරගෙන භාවනාවට තියාගත්තාම ආයෙත් පිටට යනවා. ආපහු හිත භාවනාවට ඇදලා තියාගත්තාම දන්නේම නැතුව තව අරමුණක් දිගේ ගිහිල්ලා කොච්චර හිත අරමුණු අරගෙන ඒ දේවල් පස්සේ සිතුවිලි වැල් විදිහට ගොඩක් යනවාද. මෙන්න මේ පිළිබඳව කල්පනා කරලා බැලුවාම මේ නානත්ව ගතිය අපිට කාම භූමියේහි කාම ඕගයට අදාළව දැනගන්නට පුළුවන්කම තියෙනවා. භව ඕගය කියලා කියන්නේ බඳු මට්ටමක් නෙමෙයි. කෙනෙක් මේ කාම ඕගයේ හිතිබෙන මේ විසිරුණු ස්වභාවයේ තේරුම් අරගෙන රූප නැති වෙනකොට මෙහි අඬන්න වැළපෙන්න වෙනවා, අම්මා මැරුණා, දුව පුතා මැරුණා කියලා. මේක ආදීනව ගොඩක් වැඩි ඒ නිසා කියලා ඒකේ ආදීනව තේරුම් අරගෙන ඒකෙන් මිදෙන්න ඕන කියලා හිතලා මේ හිතේ තියෙන කැමැත්ත දුරු කර ගැනීම සඳහා වෑයම් කරනවා. වෑයම් කරනකොට ඒ අය අනුගමනය කරන ක්‍රියාපිළිවෙතක්, ඒ අය අනුගමනය කරන සමත වැඩපිළිවෙලක්, චිත්ත සමාධිය උපදවා ගැනීම සඳහා. ඒකට චිත්ත සමාධිය උපදව ගන්නට වෑයම් කරනවා. නැවත නැවත චිත්ත සමාධිය උපදව ගන්නට වෑයම් කරනකොට එයාට පුළුවන්කම තියෙනවා අර කියපු විදිහට
ධ්‍යාන උපදවමින් ඒ සඳහා උත්සාහවත් වෙන්නට. එතකොට ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන මේ රූපාවචර ධ්‍යාන 4 කෙනෙක් උපදවනකොට එයාගේ මනෝභාවයේ තියෙන රූප සංඥාවන් අරබය. මේ ධ්‍යාන උපදවන්නේ දැන් යම්කිසි කර්මස්ථාන කියලා කියනවනේ අපි කමඨහන් කියලා කියන්නේ. කමඨහනකට හිත තියලානේ මේ ධ්‍යාන උපදවන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට හිත යම්කිසි නිමිත්තක් ඇසුරු කරගෙන වඩනකොට ඒ නිමිත්ත අපිට හිතට උපුටා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා අපි උද්භාග නිමිත්ත කියලා. එතකොට හිතින් අපි පුරුදු කරන්නේ අර එළියේ තියෙන නිමිත්ත නෙමෙයි අපි උපුටාගත්ත නිමිත්ත රූප නිමිත්ත තමයි අපි දැන් භාවිත කරන්නේ. එතකොට ඒ උද්භාග නිමිත්ත තුළ උපුටාගත්ත නිමිත්ත තුළින් මනෝමයෙන් හිතින් හදාගන්න තව බොහොම ප්‍රභාස්වර නිමිත්තක්. ඒක Tamanට ඇත්ත විදිහටම දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට අපි කියනවා පටිභාග නිමිත්ත කියලා. අර උද්භාග නිමිත්ත නැවත නැවත වඩනකොට ඇතිවෙච්ච දෙයක්. මේක භාවනාව තුළ අපි කරන බොහොම ගැඹුරු කාරණාවක්. එතකොට ඒකට කියනවා පටිභාග නිමිත්ත කියලා. ඒත් පටිභාග නිමිත්තේ පරිකර්ම කරලා යාට පුළුවන්කම තියෙනවා අර්පණා සමාධි උපදවන්නට. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය, චතුර්ථ ධ්‍යාන ආදී ධ්‍යාන උපදවන්න පුළුවන්කම තියෙනවා. ඒ මට්ටම් වල ධ්‍යාන උපදවනකොට එයා ඒ ධ්‍යානය උපදවලා තියෙන්නේ අර රූප සංඥාවට හිත තියලා සිත ඒකාග්‍රගත කිරීමත් එක්ක. අර අපි හිතමු කසින මණ්ඩලයක් කියලා. අපිට බාහිර තියෙන නිල් පාට කසින මණ්ඩලයක් දිහා බලාගෙන භාවනා කරපු කෙනෙක් ඒ කසින භාවනාව තුළ උද්භාග පටිභාග නිමිති උපදවගෙන එයා ඒ සිතෙන් උපද්දගත්තේ නිමිත්ත ඇසුරු කරගෙන එයා ධ්‍යානෙ උපදවනවා. ප්‍රථම ධ්‍යානෙ උපදවනවා. එතකොට අර කසිනේ පාදක කරගෙන තමයි ප්‍රථම ධ්‍යානෙ උපදවන්නේ. එතකොට එයා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරන කෙනෙක්. එතකොට ධ්‍යානෙ උපදවගත්තේ මොකක්ද? එයාගේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ධර්ම ටික පවතින්නේ මොකක් අරමුණු කරගෙනද? අර කසින අරමුණම අරමුණු කරමින් ඒ මත පිහිටලා තමයි මේ කියන ධ්‍යානය උපදවන්න පුළුවන්කම තියෙන්නේ. ဒုတိ ය ධ්‍යානය අර ප්‍රථම ධ්‍යානය පරිකර්ම කළ හොඳට පුරුදු කළාට පස්සේ යාට පුළුවන් විතක්ක ਵਿਚාර කියන gati ටික රළු වැඩි කියලා ඒ gatiත් අයින් කරලා ඒ මට්ටමින් ප්‍රකට වෙන තැනකට ဒုတိ ය ධ්‍යානය ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තෘතිය චතුර්ථ ධ්‍යානයටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ සියලු ධ්‍යානපත් වෙන්නේ ධ්‍යාන උපදවන්නේ අර කසින නිමිත්ත භාවිත කිරීම තුළ. කසින නිමිත්තත් එක්ක තමයි ඒක උපදවන්නේ. අනිකුත් භාවනා නිමිති වල අර්පණා සමාධි උපදවන්නට සමර්ථ නිමිති වල ඒ භාවනාව තුළින් උපදවපු නිමිත්තත් එක්ක ගිහිල්ලා තමයි අපි උපදවනු ලබන්නේ ඒ ධ්‍යානය. එතකොට දැන් මෙතනදී ඒ නිමිත්ත ඇති බවට අල්ලගන්නවා. ඒ නිමිත්ත ඇති බවට අල්ලගන්නවා. ඒ මට්ටමේ නිමිත්ත පිළිබඳව තණ්හාවක් තියෙනවා. දැන් එයාට රූපය ගැන තණ්හාවක් කාමනිස්ෘතව ඇත්තේ නැහැ. හැබැයි අර උපදෝගත්ත නිමිත්ත පිළිබඳව තණ්හාවක් කැමැත්තක් තියෙනවා. එයාට ඒ ගැන ඇලීමක් තියෙනවා හිතින්. ඒක අර කාමනිස්ෘතයි කියන තරම් මට්ටමකට යන්නේ නැහැ. හැබැයි තණ්හාව නැත්තේ නෑ. තණ්හා මට්ටමකින් එතන ඇසුරු වෙනවා. එතකොට ඒ ඇති බවට ගන්නකම එතනදී ඇතිකමට ගන්නකම ඇතිකමට හිතනකම ඒ නිමිත්ත අල්ලගෙන ඉන්න කමට කියනවා. නැතිනම් ඒ ධාන සිත් අල්ල ගන්න කමට කියනවා. ඒක භවෝගයක්. ඒ භවයටපත් වීම සඳහා තියෙන කැමැත්තක් ඇති බව ග්‍රහණය කරගෙන තියෙන කම. ඒ විතරක් නෙමෙයි අපි කියනනේ අරූපාවචර කියලා. ඒ කියන්නේ රූප නිමිති ඇසුරු නොකරන යම්කිසි ආකාසානංචායතන ආකාශය අනන්තයි කියලා වඩලා කෙනෙක් යම් නිමිත්තක් උපදව ගන්නවා නම් ඒ ආකාසානංචායතන නිමිත්ත විඥානංචායතන නිමිත්ත ඒ වගේම ආකින්චඤ්ඤායතන නිමිත්ත සහ නේව සංඥා නාසඤ්ඤායතන නිමිත්ත කියන මේ අරූපාවචර නිමිති තියෙනවා. ආකාශය කියලා කියන්නේ හිස් අවකාශය පිළිබඳව කෙනෙක් සිත තබනවා. ශූන්‍ය හිස් අවකාශය පිළිබඳව. ඒකට අවකාශය කියලා කියනකොට මේ අපි හිතන මේ අවකාශය කියන තැනම නෙමෙයි. සෑම වස්තුවක්ම පේන්නේ නැති වෙන්න එයා මේ තියෙන සම්පූර්ණම අන්තරීක්ෂ අවකාශය පිළිබඳව
එයා මානසිකාරයේ පැවැත්වීම තමයි සිද්ධ කරන්නේ. එතකොට ආකාශය අනන්තයි කියලා දකිනවා. අවකාශය කියන එකට අන්තයක් නැහැ. ඒක අනන්තයි. ඒක අප්‍රමාණයි. ඒබඳු ආකාර වූ සිතක් වඩනවා. එතකොට එයාට සිතේ අනන්ත බව අවකාශයේහි අනන්ත බවත් එක්ක සැසඳෙලා දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අවකාශය අනන්තයි කියලා තේරුම් ගත්තාම ඒ මට්ටමේ නිමිත්තක් දැන් රූප නිමිත්තක් නෙමෙයි අවකාශය කියලා කියනකොට එයාට ඒක රූප නිමිත්තක් තුළ ප්‍රකට වෙන දෙයක් නෙමෙයි ඒක අරූප ධර්මයක් විදිහට ප්‍රකට වෙන දෙයක්. එතකොට අවකාශයේ තියෙන අනන්ත ස්වභාවය පිළිබඳව මෙනෙහි කරනකොට ඒ කියන්නේ දැන් මේකෙදි එයාර කඳුර ඇලි නිම්න ගංගා ගොඩලි මේ දේවල් තියෙනවා නම් ඒ දේවල් එයාට ඇසුරු වෙන්නේ නෑ. එයාට පේන්නේ මේ රූපේ පිළිබඳව විච්ඡේදනය කරලා බැලුවත් එයාට පේන්නේ තාම සියුම් වුණ අභ්‍යන්තර අවකාශයක් විතරයි. අවකාශයක් පමණයි යාට පේන්නේ. එතකොට මේ අවකාශයේ තියෙන අනන්ත ස්වභාවය තමයි අරමුණු කරන්නේ. අනික ඔක්කොම සංඥා අරමුණු කරන්නේ නැතුව ආකාශය අනන්තයි කියලා ගත්ත සංඥාව විතරක් ප්‍රගුණ කරලා උපද්දගත්ත දෙයක්. දැන් මේක ඇත්තද නැත්තද කියන එක නෙමෙයි මෙතනදී සිද්ධ වෙන්නේ. එයා උපදෝගත්ත මනෝභාවයේ බඳු සංඥාවක් වඩනවා. සංඥාව වඩලා බඳු මට්ටමකට පුරුදු කළාම ඒක යාට ඇත්ත වෙනවා. අවකාශය අනන්තයි කියලා ගත්ත ඒ මට්ටම යාට ඇත්ත වෙනවා. එතකොට ඒකත් මේ කියන භව ඕගයටම අයිති දෙයක්. ඇයි ඒක එයාව අරූප භවයට පත් කිරීමට එතනට අරගෙන යන්න හේතු වෙන දෙයක්. එයා හිතන්නේ මේ මට්ටම අනුව එයාට අර රූප සහගත සංඥාවන්ගේ පැවැත්ම හම්බ වෙන්නෙත් නැහැ. ඒ වගේම එයා අපි විඥානය අනන්තයි කියලා හිතුවම දැන් අනන්ත අවකාශය අසුරු කළත් දැනගත්තත් ඒ දැනගෙන තියෙන්නේ හිතින්නේ. එතකොට අනන්තයි කියලා කියන්න පුළුවන්කම තියෙන අන්තරහිත බව ගැන කතා කරන්න පුළුවන් අවකාශයේද එකක් දැනගන්න විඥානයේද. විඥානයේහි අනන්තයි කියලා විඥානයේහි තියෙන අන්තරහිත ස්වභාවය අනන්ත ස්වභාවය පිළිබඳව කෙනෙක් දැකලා ඒ සංඥාව වඩලා හිත එකඟ කරනවා. තව කෙනෙක් ඉන්නවා නත්ති කිංචි කියලා කිසිවක් නැහැ කියලා නේව සංඥානා සංඥායතන වඩනවා. ආකින්චඤ්ඤායතනෙ දිනු කරනවා නත්ති කිංචීති කියලා කිසිවක් නැහැ කියලා. ඒ වගේම සංඥාව අප්‍රකට කරමින් තවදුරටත් ඒකත් සංඥාවක් විදිහට දැකලා ඒ සංඥාවත් අප්‍රකට කරමින් නේව සංඥානා සංඥායතනය උපදව ගන්නවා. මේ ඔක්කොම අරූපයි. අරූපයි කියලා කියන්නේ මේකට රූපය සැසඳී නැහැ. ඒ මට්ටමත් ඉක්මවලා. හැබැයි නාමයේ පිරිසිඳ දැකලා නැහැ. අන්න ඒ නිසා අරූපාවචර මට්ටමෙත් මේකට කියනවා භවය ඒ අයට තියනවා කියලා. අරූප භවයටපත් වෙන්න පුළුවන් කර්ම රැස් කර ගැනීම තියෙනවා. රූප භවයටපත් කරගන්න පුළුවන් කර්ම රැස් කරගෙන තියෙනවා. ඒ වගේම අරූප භවයට පිවිසෙන්න පුළුවන් මට්ටමේ කර්ම රැස් කරගෙන තියෙනවා. රූප අරූප කියන මේ ආකාර දෙකට භවය රැස් කරගෙන තියෙනවා. මේකට කියනවා භව ඕගය කියලා. දැන් කාම ලෝකේ කාම වස්තු ඇති බවට ගන්න එකත් භවයම තමයි. හැබැයි ඒක අර කාම ඕග කියන එක ඇතුලේ ආවරණය වෙන නිසා භව ඕගයේදී ඒක අලුතෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා කාම ඕගයට අයිති නැති රූප භවය සහ අරූප භවය කියන දෙක තමයි භව ඕගය යටතේ විස්තර කරනු ලබන්නේ. එතකොට යම් කිසි කෙනෙක් භාවනා ප්‍රතිපදාවක් දියුණු කරලා භාවනා මගක් වඩලා එයා උත්සාහවත් වෙනවා නම් මේ විදිහේ ධානයක් උපදවගෙන මේකෙන් නික්මෙන්න කියලා ඒත් එයත් ඉන්නේ මේ ඕගය ඇතුලේ ඕගයට හසු වෙලා. මොකද එයා ඉන්නේ භවේ නැමැති ඕගය තුළ. එතකොට භවේ නැමැති ඕගය තුළ රැඳිලා ඉන්න කෙනෙකුට සම්පූර්ණම අර කාම ඕග කියන මට්ටම නොවුනත් සැඩපහරකට හසු වෙලා ඉන්නවා. ඊට වඩා වෙනස් ස්වරූපයක් උනේ. ඒත් එයා සැඩපහරකට හසු වෙච්ච කෙනෙක්. ඒ වගේම ඊළඟ ඕගය තමයි දිට්ඨි යෝග කියලා කියන්නේ. දිට්ඨි යෝග කියලා කියන්නේ පින්නතුනේ දෘෂ්ටිය කියලා කියන්නේ අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි. යම් කිසි කෙනෙක් දැඩිව පරාමර්ශණය කරගෙන ග්‍රහණය කරගෙන ඉන්නවා නම් ඒකට කියනවා දිට්ඨිය කියලා. දිට්ඨිය සැඩපහරක්. දිට්ඨියත් සැඩපහරක්. දෘෂ්ටියකට හසු වුණ මිනිස්සු මේ අත ගහගෙන යනවා. එතකොට මේ දිට්ඨිය කියන දේ ඕග ධර්මයක්. ඒකට කියනවා දිට්ඨි ඕග කියලා. දැන් දිට්ඨිය ඕගයක් හැටියට අපි කතා කරනකොට මොනවද දිට්ඨි ඕග කියලා කියන්නේ? දිට්ඨි යෝග කියලා කියනකොට කෙනකෙනාට විවිධාකාර දෘෂ්ටි තියෙනවානේ. රූපං අත්තතෝ සමනුපස්සති කෙනෙක් රූපය ආත්මයක් කියලා හිතනවා. රූපවන්තං වාත්තානං සමනුපස්සති. එතකොට
ආත්මය කියන එක රූපවත් දෙයක් හැටියට කල්පනා කරනවා. රූපස්මින් වාතානං සමනුපස්සති රූපය ඇතුලේ ආත්මය තියෙනවා කියලා හිතනවා. අත්තනිවා රූපං සමනුපස්සති ආත්මය මත ආත්මය කෙරෙහි රූපය තියෙනවා කියලා කල්පනා කරනවා. රූපං අත්තතෝ සමනුපස්සති කියනකොට රූපය ආත්මවත් ලෙස දකිනවා. මේ තියෙන රූපයමයි මේක ආත්මය මේකම තමයි කෙනා මේකම තමයි පුද්ගලයා. එතකොට මේ රූපය ආත්මය නම් රූපේ බිඳනවා කියන්නේ මොකද්ද? ආත්මය බිඳනවා කියන එක. රූපේ කැඩිලා යනවා රූපේ බිඳිලා යනවා කියලා කියන්නේ මොකද්ද? ආත්මය බිඳී යනවා කියන එක. එතකොට එතනින් එහාට දෙයක් ඇත්තේ නැහැ. ඒ හින්දා කර්ම නැහැ. කර්ම නැහැ කියන්නේ අපි කරන හොඳ නරක දේවල් අපිට විපාක දෙනවා කියලා ඇත්තේ නැහැ. මේක මෙතනින් ඉවරයි. මේක ස්වභාව ධර්මයේ සංසිද්ධියක්. ඒ නිසා මේක මෙතනින් එහාට කිසිම දෙයක් ඇත්තේ නැහැ කියලා එහෙම හිතාගත්තා ඉන්නවා. එතකොට ඒ අය වැඩ කරන්නේ ඊට අනුරූපීව. එතකොට ඒ දෙයට කියනවා දිට්ඨිය කියලා. ඒක ඕගයක්. ඒක සැඩපහරක්. ඒකෙන් ගැලවෙන්න බෑ මිනිස්සුන්ට හසු වුණාට පස්සේ. එහෙනම් දැන් අපි භෞතිකවාදී අදහස් දරන අය දැන් ඒකෙන් ගැලවෙන්නේ නැහැ. ඒක එයයි ඒ සැඩපහරට හසු වෙලා ඒ සැඩපහර තුළ ගහගෙන යනවා. කර්මයක් නැහැ. කර්මඵලයක් පිළිගන්නේ නැහැ. එතකොට හේතුඵල පිළිගන්නේ නැහැ. එයා හිතනවා මේ රූපේම තමයි ආත්මය. මේක මෙතනින් පස්සේ ඉවරයි. මේකේ අමුතුවෙන් දේවල් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක මෙතනින් එහාට ගැඹුරක් නැහැ කියලා එයාට පේන සීමාව හිතාගෙන පේන සීමාව තුළ රැඳිලා ඒ පේන සීමාව ඇතුලේ කටයුතු කරනවා. එතකොට මේ රූපං අත්තතෝ සමනුපස්සති රූපය ආත්මයක් කියලා හිතන මනෝභාවය මේකට කියනවා දිට්ඨිය නැමැති යෝගය කියලා. ඒ වගේම රූපවන්තං වාත්තානං සමනුපස්සති ආත්මය කියන්නේ එකක් රූපය කියන්නේ තව එකක් රූපේ නැති වෙනවා ආත්මය තව තැනකට යනවා. ආත්මය තව තැනකට යනවා. මේ විදිහට කල්පනා කරන. එතකොට භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා. මෙතනින් තව තැනකට, තව තැනකින් තවත් තැනකට. මේ විදිහට භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා. මේකට කියනවා රූපවන්තං වාත්තානං සමනුපස්සතිය. ආත්මය එකක්, රූපය කියන්නේ තව එකක්. එතකොට හැබැයි මේ ආත්මය කියන දෙයට අද ආත්මේ රූපවත්ව තියෙනවා. එතකොට රූපවත් තුන රූපේ නැති වෙලා යනකොට ආත්මය තව තැනකට යනවා. මේක මේ විදිහට කල්පනා කරන කෙනෙක් ඉන්නවා. එතකොට මේ දෘෂ්ටිය අපි කියනවා ඒ අය සමහර වෙලාවට කර්මවාදී ක්‍රියාවාදී කියලා. ඒ කියන්නේ කර්මවාදී කියලා කියන්නේ කර්ම විපාක තියනවා. අපි කරන හොඳ නරක ක්‍රියාවන්ගේ ප්‍රතිඵල අපිට තියනවා කියලා හිතාගෙන ඉන්න අය ගොඩක් වෙලාවට ඉන්නවා. මෙන්න මේ කියන තැන. මෙතනින් තව තැනකට කෙනෙක් යනවා කියලා හිතාගත්ත තැන. පින්නතුනේ එකක් දිට්ඨිය කියන ඕගය. ඒ වගේම සමහර විට කෙනෙක් කල්පනා කරනවා මේ රූපය ඇතුලේ තමයි ආත්මය කියන එක තියෙන. හරියට පණ තියනවා වගේ මේක ඇතුලේ හිතනවා වගේ. එහෙම නැතිනම් ආත්මය කියලා එකක් තියෙනවා. ඒක මත රූපය අද මේ විදිහට හැදිලා තියෙනවා කියලා කෙනෙක් කල්පනා කරනවා. මෙන්න මේ විදිහට රූපය පිළිබඳවත් හිතේ තියෙන Tamanට ප්‍රකට ගති පිළිබඳව වේදනාව, සංඥාව, සංස්කාරය සහ විඥානය පිළිබඳවත් මෙන්න මේ ආකාරයට යම්කිසි දෘෂ්ටිගතික භාවයක් තියෙනවා නම් දැඩිව අල්ලගත්ත බවක් තියෙනවා නම් අන්න ඒකට කියනවා දිට්ඨි යෝග කියලා. දිට්ඨිය කියන සැඩපහර දෘෂ්ටිය නැමැති ඕගය කියලා කියනවා. එතකොට මිනිස්සු ඔය මත පිහිටා කටයුතු කරනවා. දැන් කාමෝගයේ තියෙන්න පුළුවන් කාමෝගයේ තියෙනවා වගේ මෙයාට දිට්ඨි යෝගයත් ඒකත් එක්ක සමානුපාතව තියෙන්න පුළුවන්කම තියෙනවා. කාමෝගයත් එක්කම දිට්ඨි යෝගය තියෙන්න පුළුවන්කම තියෙනවා. කාමෝගයත් එක්කම භවෝගයේ තියෙන්න පුළුවන්කම දැන් කාමයේ කියන ඕගයේ තියෙනවා භවයේ කියන ඕගයක් තියෙනවා. මේ ඕග දෙකම එකපාර තියෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි භවයේ කිව්වේ අපි රූපාරූප භූමිනේ. කාමයේ තිබුණොත් රූපාරූප භූමිය නැහැනේ. හැබැයි කාමෝගයත් එක්ක දිට්ඨි යෝගය තියෙන්න පුළුවන්. භවෝගයත් එක්ක දිට්ඨි යෝගය තියෙන්න පුළුවන්. මේ විදිහට ඕග ධර්මයන්ගේ යෙදීම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මෙතනදී අපිට ඊළඟ දේත් හඳුනා ගන්නට පුළුවන් අවිජ්ජාව ඕගයක්. අවිද්‍යාව කියලා කියන්නේ නොදන්නාකම, ඇත්ත ඇති හැටියට තේරුම් නොගන්නාකම, යථාර්ථයේ ප්‍රතිවේද නොකරනකම. ඒකට කියනවා අවිජ්ජා ඕග කියලා. එතකොට මේ අවිද්‍යාව නැමැති ඕගය, අවිද්‍යාව නැමැති සැඩපහරට කෙනෙක් හසු වුණොත් මොකද වෙන්නේ? ඒත් ගහගෙන යනවා. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. දුක පිළිබඳව දන්නේ නැහැ.
දුක ඉපදුණු විදිහ පිළිබඳව දන්නේ නැහැ. දුකේ නිරෝධය පිළිබඳව දන්නේ නැහැ. දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව පිළිබඳව දන්නේ නැහැ. දුක්ඛේ අඥානං කියනකොට දුක ගැන දන්නේ නැහැ කියලා කියන්නේ මේ මට හරි දුකයි කියලා ඒ දුක ගැන දන්නේ නැහැ කියන එක එහෙම නෙමෙයි. දුක්ඛේ අඥානං කියලා කියන්නේ ලෝකේ හේතු නිසා හටගත්ත ධර්මයෝ හේතු නැති වෙනකොට නැතිව යනවා කියන දුක්ඛ ලක්ෂණය පිළිබඳව දන්නේ නැහැ කියන එක. එතකොට ඒ සංකත ධර්මයන්ගේ ඉපැත්මට හේතු වුණ හේතුව පිළිබඳව සමුදය පැත්තෙන් දන්නේ නැහැ. දුක්ඛ ලක්ෂණ ටික තේරුම් ගත්තොත් නේ දුක්ඛ ලක්ෂණ ඇති පවත්නා දේ උපදින්න හේතුන හේතු තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට හැබැයි දුක්ඛ ලක්ෂණ ටික උපදින්න තියෙන හේතුව තේරුම් ගන්න විදිහක් නැහැ. එතකොට දුක තේරුම් ගත්තේ නැති වෙනවා. ඒ නිසා දුක තේරුම් ගන්න අවශ්‍යයි. දුක තේරුම් ගන්නවා කියලා කියන්නේ මේ මට හරි දුකයි කියලා දුක් විඳලා දුක තේරුම් ගැනීමක්වත් එහෙම නැත්නම් හරියට ජීවිතේට Tamanට එන දුක් ගැන හැම වෙලාවකදීම කල්පනා කරලා අපි අර කියන නෙගටිව් තින්කින් කියලා. ඒතකොට නෙගටිව් විදිහට අපි කල්පනා කරලා හිතලා ඒ විදිහට මානසිකව ඇති කරගත්ත පීඩනයක් නෙමෙයි දුක්ඛේ ඥානං කියලා කියන්නේ. දුක පිළිබඳව දන්නාකම. එතකොට එයා තේරුම් ගන්නේ මට හරි දුකයි කියන තැන නෙමෙයි. එයා තේරුම් ගන්නේ බොහොම දාර්ශනික කාරණාවක් ලෝකේ සංකත ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව. අන්න ඒ පිළිබඳව දන්නේ නැතුව සංකත ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව දන්නේ නැතුව කෙනෙක් කල්පනා කරනවා මේ තියෙන දේවල් නිසා තමයි දුක එන්නේ. තියෙන දේවල් නිසා තමයි සැප එන්නේ. එයා ලෝකයේ තුලින් එන සැප සහ දුක දකිනවා. එතකොට දුක නැතුව ඉන්න සැප උපද්ද ගන්න නම් ලෝකෙට වැඩ කරන්න ඕනේ. ඒ සඳහා උත්සාහවත් වෙනවා. මේක අවිද්‍යාව තුල ගොඩනගෙන දෙයක්. ඒකට කියනවා අවිද්‍යාව නැමැති ඕඝය කියලා. අවිද්‍යාව නැමැති සැඩපහර කියලා. එතකොට මෙන්න මේ ආකාරයට පිනතුනේ මේ චතුර්වේද ඕඝය මිනිස්සෙගේ චිත්තසංතානයේ හැම පැත්තෙම ආවරණය කරලා තියෙනවා. මේ චතුර්විද ඕඝයන් මිනිස්සුන්ගේ සිත හැම පැත්තෙම ආවරණය කරලා තියෙනවා. එතකොට මේකෙන් ගැලවෙන්න ගියත් ආයෙ යන්නේත් ඕඝයකට, මේක ඇතුලේ හිටියත් ආයෙ යන්නේ ඕඝයකටමයි. එතකොට මේ ඕඝය ඇතුලේ මේ සැඩපහර ඇතුලේ මිනිස්සු හැමෝම මේ ප්‍රවාහයට හසු වෙලා ගහගෙන යනවා. එතකොට දැන් අර දෙවියෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ කොහොමද මේ ඕඝය තරණය කරන්නේ? මේ ඕඝය තරණය කරන්නේ කොහොමද? එතකොට තමයි බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ අපතිට්ඨං කවාහං ආවසෝ අනායෝහං ඕගමතරිති. එතකොට මම අපතිට්ඨං පිහිටා නොසිටමින් වෑයම්ද නොකරමින් මේ ඕඝය තරණය කළා. පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් මේ ඕඝය තරණය කළා. යම් කිසි දවසක මම පිහිටා සිටියොත් එකල්ලි මම ගිලෙනවා. අපි උදාහරණයක් හැටියට කිව්වොත් දැන් සැඩ පහරක ගහගෙන යනකොට මොකක්වත් නොකර හිටියොත් එහෙම මොකද වෙන්නේ? ගිලෙනවා. ඒ වගේම ආයෝහණය කළොත් අපි උත්සාහවත් වුණොත් වෑයම් කළොත් මොකද වෙන්නේ? වෑයම් කළොත් අපි ඉල්පෙනවා. අපිට උඩට වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. උඩට මතු වෙනවා. ඒත් ඔහුගේ තරණය කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට මේ සැඩපහරට හසු වෙච්ච කෙනෙක් සැඩපහරට ප්‍රතිවිරුද්ධව එයා බලනවා ඒක නැගී සිටින්නට උත්සාහවත් වෙනවා. නැවත නැවත වෑයම් කිරීම විදිහට. හැබැයි වෑයම නිසා එල්පී සිටිනවා. ඒත් එයා ඕඝය ඇතුලේ යම්කිසි කෙනෙක් ඒකේ කිසිම උත්සාහයක් නොගෙන ඉන්නවා. එයත් ඉන්නේ ඕඝය ඇතුලේ. එතකොට වෑයමිනුත් පළක් නැති වෙලා වෑයම් නොකිරීමෙනුත් පළක් නැති වෙලා දෙන්නම ඉන්නේ ඕඝය ඇතුළේ ජීවත් වන්නන් බවට පත්වන්නට සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ක්‍රියාකාරකම් දෙකම වැරදි කියලා කිව්වේ. මොකද්ද මේ පිහිටා සිටීම කියලා කියන්නේ? මොකද්ද මේ වෑයම් කිරීම කියලා කියන්නේ? පිහිටා සිටීම කියලා කියන්නේ පින්නතුනේ තෘෂ්ණා වශයෙන් පිහිටා සිටිනවා කියන එක. වෑයම් කිරීම කියලා කියන්නේ දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කරගෙන වෑයම් කරනවා කියන එක. එතකොට කෙනෙක් පිහිටා සිටීම විදිහට තෘෂ්ණා වශයෙන් ඉන්නවා, කෙනෙක් දෘෂ්ටි වශයෙන් වෑයම් කරනවා. එතකොට මේ දෙන්නම ඉන්නේ ඕඝය ඇතුලේ. එතකොට ඕඝය ඇතුලේ ජීවත් වන්නන් විදිහට, ඕඝය ඇතුලේ පිහිටා සිටින්නන් විදිහට කෙනෙක් ඕඝය ඇතුලේ නිහඬව සිටියොත් ඒ අයත් ඕඝය ඇතුලේ ගිලෙනවා. කෙනෙක් දෘෂ්ටි වශයෙන් වෑයම් කළොත් ඒ අයත් මේ ඕඝයේ ගිලෙනවා.
මේ දෙන්නටම ඕගේ මිදෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කවුද ඕගය ඇතුලේ වෑයම් නොකරමින් පිහිටා සිටින කෙනා? පිහිටා සිටමින් ගිලෙන කෙනා. පිනතුනේ වැඩි හරියක් ඉන්නේ ඕගේ ඇතුලේ පිහිටා සිටමින් වෑයම් නොකර ගිලෙන අය. එතකොට ඒ අයගේ ස්වභාවය තමයි අර දුවන්නන් වාලේ දුවන සමාජ ක්‍රමයටම හසු වෙලා ඒ පස්සේ දුවන එක. ඔබේ ආච්චිලා සීල මුතුන් මිත්තු දිහා ඔබ ඇරලා බැලුවොත් අම්මලා තාත්තලා ආච්චිලා සීල මුතුන් මිත්තු දිහා බැලුවොත් ඒ අයත් ජීවත් වුණා, ඒ අයත් ඉන්ද්‍රියන් පිනවන්න උත්සාහවත් වුණා. දැන් නම් ඔක්කොම පිනව දැන් ඔක්කොම හරි කියලා හිතුවේ නෑ. පතුල නැති භාජනයකට වතුර පුරවනවා වගේ ඒ අය ඉන්ද්‍රිය පුරවන්න උත්සාහවත් වෙලා ඒ හැමෝම මැරිලා ගියා. ඒ වගේම හිස් නොවුණු තැනක සමහර වැඩි හිටියෝ තාම තෘප්තිමත් නොවුණු තැනක තාමත් වතුර පුරවමින් ජීවත් වෙනවා. ඔබත් තාමත් කරන්නේ පතුල නැති භාජනයට තවත් වතුර පුරවන එක. පරම්පරාවෙන් කළෙත් පතුල නැති භාජනයට වතුර පුරවන එක. ඒකට කවදාවත් දැන් ඕකේ වතුර පුරවල ඉවරයක් කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එන්න වතුර පුරවන්න වෙහෙස විතරක් ඉතුරු වෙනවා. ඔබ වතුර පුරවල පුළුවන් දවස් වෙනකම් පුරවලත් ඒත් පිරিলা නෑ කියන සංඥාවෙම ඔබට මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ කෙනාට කියනවා කිසිම වෑයම් කිරීමක් නෑ. ඕගේ ඇතුලේ ඔහෙ ඉන්නවා. ඒ අය ඕගේ ඇතුලේ ඉන්නවා වගේම ඕගේ ඇතුලේ ගිලිලා යනවා. ඒක තමයි ස්වභාවය. එතකොට ඕගේ ඇතුලේ ජීවත් වෙලා ඕගේ ඇතුලේ මිනිස්සු ගිලිලා යනකොට ඕගයෙන් මිදෙන්නේ කොහොමද? මිදීම සඳහා වෑයමක් කරන්නේ කොහොමද? මෙහෙම හොයන කණ්ඩායමකුත් ඉන්නවා. එතකොට තමයි ඕගයෙන් මිදීම සඳහා වෑයම් කරන අය නොඑක් දෘෂ්ටිගත භාවයන්ටපත් වෙන්නේ. දෘෂ්ටිගත භාවයන්ටපත් වෙනවා. කෙනෙක් හිතනවා සත්වයා මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා. කෙනෙක් කියනවා අපි හොඳ කර්ම කළා මේ විදිහට යන්න පුළුවන් කියලා. කෙනෙක් කියනවා මේ විදිහට අපි කටයුතු කිරීම තුළ දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා අපිට උපදින්න පුළුවන් කියලා. එතකොට තව කෙනෙක් කියනවා මේ විදිහට පව්කමා කරගෙන අපිට ක්ෂමාව භජනය කරගෙන අපිට ඉන්න පුළුවන්කම තියෙනවා. හොඳ තැනකට වෙලා හැමදාම සදාකාලික ආත්මයක් ලබන්න පුළුවන්කම තියෙනවා කියලා. තව කෙනෙක් කියනවා අය උපදින්නේ නැති තැනක උච්ඡේදයක් පනවනවා. මේ සාසත උච්ඡේද වශයෙන් දෘෂ්ටිගතකව ඇතැම් පිරිස් වෑයම් කරනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ කාලෙදි සිද්ධ කළා. අද වෙනකොට සිද්ධ කරනවා. මේක වෑයම් කරන අයගේ ක්‍රියාකලාපේ. එතකොට පින්නතුනේ මේ ඕගය ඇතුලේ මුකුත් නොකර ඉන්න එකත් ඕගය ඇතුලේ මේ කරන වෑයමත් කියන එක මේ දෙකම නිෂ්ඵල කාරණාවක්. ඒකට හේතුව තමයි ඕගය ඇතුලේ කිසිවක් නොකර ඉන්න කෙනා ඕගය ඇතුලේ ගිලෙනවා. ඕගයට විරුද්ධව වෑයම් කරන කෙනා උඩට මතුවෙලා ඉන්නවා. හැබැයි ගමනක් නැහැ. හැබැයි නුවණක් තියෙන කෙනාට මේ ඕගයට හසු වෙන්නේ නැතුව ඕගය මග හරවා ගන්නට පුළුවන්කම තියෙනවා. ඕගයට හසු වෙන්නේ නැති වෙන්න ඕගය මග හරවා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් ඕගයට හසු නොවි ඕගය තරණය කරන ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට ඒක අපි සරලව කිව්වොත් අර දැලිපිහියෙන් කිරි කනවා වගේ පැත්තට වැටෙන්නෙත් නැහැ මේ පැත්තට වැටෙන්නෙත් නැහැ. බොහොම මධ්‍යම ප්‍රතිපදාව තුළ මධ්‍යම ක්‍රමවේදයක් තුළින් බුදුරජාණන් වහන්සේ අන්තයකට නොපැමිණ මේ ධර්මයේ විවරණය කරන්නට යෙදුණා. එතකොට අන්න ඒ ආකාරයට අපේ මනස අරගෙන යන්න පුළුවන් නම් අපිට මිදෙන්න පුළුවන්කම තියෙනවා. කොහොමද මධ්‍යම ප්‍රතිපදාව තුළ අපි අපේ මනස අරගෙන යන්නේ? පින්නතුනි මේ සලායතන නිරෝධය කියන තැනට අපිට පත් කරගන්න පුළුවන් නම් ඕගය ගොඩ නැගෙන තැනම අපිට නතර කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි ඕගය ඉක්මවා සිටිනවා. ඕගය ඉක්මවා සිටිනවා කොතනද? ඕගය ගොඩ නැගෙන තැනම ඕගය නතර කළා. බුදුරජාණන් වහන්සේ ටිකක් වෙනස් ක්‍රමයක් දේශනා කළේ. ඕගය ඇතුලේ ඉඳලා ඕගය ඇතුලේ දුවමින් ඕගය නතර කරන්න හදන එක නෙමෙයි, ඕගය මුලින් නතර කරන එකක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා ස්පර්ශ ආයතන හයේ නිරෝධය සාක්ෂාත් කිරීම කියන තැන දක්වාම අපේ මනස අපිට අරගෙන යන්නට සිද්ධ වෙනවා. එතකොට ඕගය ඇතුලේ ඉඳීමුත් නැහැ, ඕගය ඇතුලේ ක්‍රියාත්මක වීමුත් නැහැ. ඕගය අපිට පුළුවන්කම තියනවා නතර කරන්න. ඒ නිසා ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරගන්න. ලෝකෙ තුල අර දුවන්නන් වාලේ දුවලා විනාශයට පත්වන්නට එපා.
එහෙනම් කල්පනා කරගන්න හැම කෙනෙක්ම අද දවසේදීත් මේ සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්වාගෙන වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම මේ පරලෝකීය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටමත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටමත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. හැම දිනාටම මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා